Multilac, Colour the World Sri Lankan. මෙම ඝාතනයෙන් පෙන්눔 කරන්නේ කුමක්ද? විශේෂයෙන්ම ලංකාවේ තව බොහෝ රටවල් ගණනාවක මේ ආගමික උමතු අන්තවාදය ක්‍රියාත්මක වෙමින් තිබුණා. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ අන්තවාදයේ මොනතරම් මිලෙච්චද? පුරවැසියන් ඝාතනය කරන්න, ඝාතනයකට ගිනි තබා ගන්න, මහා ජනකායක් මැද ඔල්ලොසම් දෙන්න, ඒ තරම්ම උමතු මිලෙච්ච තැනකට මේ ආගමික අන්තවාදය තල්ලී තිබෙනවා. ප්‍රියන්ත සොයුරාගේ ඝාතනය පෙන්눔 කරන්නේ අන් කවරක්වත් නෙවෙයි. මේ රටෙත් ලෝකේ පුරා සියලු මානවවාදයට ගරු කරන මිනිස් සංහතියේ අනාගතය පිළිබඳ විශ්වාස කරන සෑම දිනම මේ ආගමික උමුතු අන්තවාදයට එරෙහිව පෙරට ආයිතු. විශේෂයෙන්ම ආගමික නායකයන්ට මේ විශාල කාර්යභාරයක් තිබෙනවා. සෑම ආගමක්ම සකස් වී තිබුණත් තමන්ගේ අධ්‍යාත්මයේ හිතසුව පිණිස හැබැයි ආගම් වලට මුවා වෙමින් ඒ ආගම් වල දර්ශනයන් අන්තවාදී දිශාවට තේරුම් අරගනිමින් මෙවැනි ඝාතනයන් අද සිදුවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රියන්ත සොයුරාගේ ඝාතනයෙන් අපිට පෙන්눔 කරන්නේ මෙහි මිලේච්ඡත්වය, මෙම ආගමික අන්තවාදයේ තිබෙන කුරිරු බව, උමතු බව. එනිසා අපි එම ඝාතනය පිළිබඳ සංවේගය පළ කරනවා වගේම මේ පිළිබඳ අපි දීර්ඝ ලෙස අද පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න නියමිතව තිබුණා. බලාපොරොත්තුන් හිටියා. පාර්ලිමේන්තුවේ ඇති වූ විශේෂ තත්ත්වයක් හේතු කොටගෙන අපිට මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ කතා කරන්න බැරි වී තිබෙනවා. හැබැයි පාකිස්තාන් රජය මේ අපරාධකරුවන්ට උපරිම අනිවාර්ය දඬුවම් ලබා දිය යුතුයි. ඒ වගේම පාකිස්තානයේ ජීවත් වෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ රැකවරණය සහතික කළ යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකා රජයට කාර්යභාරයක් තිබෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පාකිස්තාන රජයේ සපයන්න සූදානම් නැත්නම් ශ්‍රී ලාංකිකයන් ලංකාවට වහම කැඳවිය යුතුයි. මොකද මෙවැනි මිලේච්ඡ ඝාතනයන්ට ලක්වන්න කිසිදු ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ඉඩ ලබා නොදිය යුතුයි. ඒ වගේම මේ ආගමික අන්තවාදී උමතුවට අපි මීට කලිනුත් අපේ රට මුහුණ දුන්නා. පසුගිය 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා මෙම ආගමික අන්තවාදී උමතුව පාස්කු ප්‍රහාරය හරහා සමාජයට කම්පනයට ලක් කරා. විශාල පිරිසක් ඝාතනයට ලක් කරා. විශාල පිරිසක් ආබාධිත බවට පත් කරා. ඒ නිසා තව දුරටත් ශ්‍රී ලාංකිකයන් කිසිවෙක් මෙම ආගමික උමතුවේ ගොදුරු බවට පත් නොවිය යුතුයි. එනිසා එම ආගමික නායකයන්ට විශාල වගකීමක් තිබෙනවා. තමන්ගේ ආගම ඇතුලේ මේ සිදුවීමෙන් තිබෙන මිලේච්ඡත්වය, මේ උමතුව, මේ අන්තවාදයට එරෙහිව කතා කරන්න කටයුතු කරන්න. ඒ වගේම ලංකාව තුල යලි විවිධ ආකාරයේ අන්තවාදී ගෝසාවන් කරලියට එන බව පෙන්눔 කරමින් තිබෙනවා. එනිසා මේ රටේ පුරවැසියනු විශේෂම රජයටත් විශාල කාර්යභාරයක් තිබෙනවා. මෙම අන්තවාදය හෙලා දැකිය යුතුයි, පරාජයට පත් කළ යුතුයි, මර්ධනය කළ යුතුයි. විශේෂයෙන්ම ප්‍රියන්ත සොහිරා තමන්ගේ රැකියාව සඳහා තමයි එම රට පිටත්ව ගොස් සිටින්නේ. ඒ වගේම ඔහුගේ වෘත්තීමේ හැකියාව දක්ෂතාවය තමයි පාකිස්තානයේ කර්මාන්ත ශාල තුල දියත් කරමින් තිබුණේ. එවැනි වෘත්තීය වේදියේ තමයි මේ මිලිච්ඡතයන්ගේ ගොදුරු බවට, මේ මිලිච්ඡතයන්ගේ ප්‍රහාරයට ලක් වී තිබෙන්නේ. එනිසා මේ ආගමික අන්තවාදී මිලිච්ඡභාවය මේ රටේ තුරන් කළ යුතුයි, පරාජයට පත් කළ යුතුයි. විශේෂයෙන්ම අපි දන්නවා දීර්ඝ කාලයක් අපේ රට තුල නම් බලය ලබා ගැනීම වෙනුවෙන්
තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන්ගේ മന്ത്രി දුර ඡන්ද වැඩි කර ගැනීම වෙනුවෙන් මෙවැනි උමතුවාදයන් මෙවැනි මිලිච්ඡත්වයන් මෙවැනි අන්තවාදයන් නෙදැල්ලේ ක්‍රියාත්මක කරන්න ඉඩ දී තිබුණු බව අපි දැකලා තිබෙනවා. ඒ නිසා මේ උමතුව මේ අන්තවාදය පරාජයටපත් කිරීම මෙරට සියලු දෙනාගේ වගකීමක්. ඉතින් පක්ෂයක් හැටියට අපි ප්‍රියන්ත සෝරාගේ ඝාතනය පිළිබඳ සංවේගය පළ කරනවා වගේම මේ ආගමික අන්තවාදයේ උමතුව පරාජයටපත් කිරීම සඳහා දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි අපේ පැත්තෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම පාකිස්තාන රජයට අපි බල කරලා කියා සිටිනවා. අපරාධකරුවන්ට දඬුවම් දෙන්න. මේ මිනිස් සංහතයට කරලාද නිගාව අපරාධකරුවන්ට දඬුවම් දෙනව පමණක් නෙවෙයි. එම අන්තවාදය පරාජයටපත් කිරීම සඳහා ලෝකවාසීන් එකතු වී යුතු කියන ආරාධනය අපි කරන්න ලෑස්ති. ඊළඟ විශේෂම ඔබ දන්නවද පාර්ලිමේන්තුවේ එවැනි තත්ත්වයක් මතුවී තිබෙන්නේ. අපි පාර්ලිමේන්තුවේ මේ පිළිපල පෙන්වා දෙන්න ලැබුවා. විශේෂම ඔබ දන්නවා වර්තමාන කතානායකවරයා ඉතාමත් පක්ෂග්‍රාහී කතානායකවරයෙක්. ඔහු පාර්ලිමේන්තුවේ සියලු മന്ത്രിවරුන්ගේ කතානායකවරයා බවට පත් වුණාට ඔහු ආණ්ඩුව නියෝජනය කරන කතානායකවරයෙක් බව ඔප්පු වී හමාරයි. ඒ නිසා ඔහුට පෞරුෂයක් නැතිකම, ඔහුගේ දේශපාලනයේ තියෙන පක්ෂපාතීත්වය, ඔහු නිරන්තරයෙන් තමන්ගේ කඳවුර ගැන කල්පනා කරමින් තීන්දුව తీරන ගැනීම විසින් අද පාර්ලිමේන්තුවේ විශාල අරාජකත්වයක් නිර්මාණය වී තිබෙනවා. විශේෂයෙන්ම ඔබ දකින්නේ නැති අද දිනේ වුවත් සාමාන්‍යයෙන් කාරක සභා අවස්ථාවේ විවාදයක් පවත්වාගෙන යන ඕනකම තිබෙන්නේ විපක්ෂයේ മന്ത്രിවරයෙක් විසින් කලින් දැනුම් දී වැය ශීර්ෂයක් කපා හැරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරොත් විතරයි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව එම වැය ශීර්ෂයේ යම් මුදලක් කපා හැරීම හෝ එම වැය ශීර්ෂෙම අහෝසි කළ යුතුයි කියා පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනෙන්නේ නැත්නම් කාරක සභා අවස්ථාවේ විවාදයක් පැවැත්වෙන්නේ නැහැ. ඒ කියන්නේ එම වැය ශීර්ෂය විවාදකින් තොරවම සම්මත වෙනවා. නමුත් එවැනි කිසිදු යෝජනාවක් නැතුව ස්ථාවර නියෝගවල ඉතා පැහැදිලිව සඳහන් වී තිබීදී එවැනි වැය ශීර්ෂයක් කප්පාදු කිරීමට හෝ වැය ශීර්ෂයක් අහෝසි කිරීමට හෝ යෝජනාවක් නැතුව පාර්ලිමේන්තුවේ විවාදයක් පවත්වන්න බෑ. නමුත් වර්තමාන කතානායකවරයාට ස්ථාවර නියෝග හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හෝ മന്ത്രിවරුන්ගේ අයිතීන් හෝ කිසිවක් අදාළ නැහැ. ඔහු මුළුමනින්ම කැපවි, පේවි, පෙනී සිටින්නේ තමන්ගේ කඳවුරේ ආරක්ෂාව, තමන්ගේ කඳවුරේ පැවැත්ම වෙන්නේ. විශේෂම ආණ්ඩු පක්ෂ മന്ത്രിවරුන්ගේ හැසිරීම ඉතාමත් බරපතල පන්නේ වියරුවකට අදපත් වී තිබෙනවා. ආණ්ඩුව සෑම තැනම අසාර්ථක බවට පත් වෙනකොට, ආණ්ඩුවේ වංචා දූෂණ ජනතාවට එළිදරව් වෙනකොට, පොහොර නැති බව පාර්ලිමේන්තු ඉදිරිපත් කරනකොට, ගෑස් අර්බුදය පාර්ලිමේන්තුවේ කියනකොට, භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳව කට උත්තර නැති වෙනකොට, ඒවට කරන ප්‍රශ්න කිරීම වලට ආණ්ඩුවේ පක්ෂ മന്ത്രിවරුද පෙළඹී තිබෙනවා. මඩ අවලාද වියරුවේ උපරිමය ප්‍රහාරය. ඒ නිසා ආණ්ඩුව යම් සංයමයකින් මේවට උත්තර දෙන්න සූදානම් නැත්නම් තවදුරටත් මේ පාර්ලිමේන්තුව අදාළ නොවන ආයතනයක් බවට පත්වීම වළක්වන්න බෑ. ඒ නිසා අපි බල කරලා තින්නේ කතානායකවරයා වහාම ස්වාධීනත්වයට ආයුතුයි. සියලු മന്ത്രിවරුන්ගේ ගෞරවය, සියලු മന്ത്രിවරුන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමට කතානායකවරයා කටයුතු කළ යුතුයි. මෙසේනම් මේ කතානායකවරයා කටයුතු කරන්නේ හැම විටම පාර්ලිමේන්තුවේ පැවැත්ම පිළිබඳව විශාල තරජනයකට එල්ල වී තිබෙනවා. മന്ത്രിවරුන්ගේ පැවැත්ම පිළිබඳව තරජනයට එල්ල වී තිබෙනවා. ඒ නිසා අපි බල කරලා තියෙන්නේ කතානායකවරයා වහාම සියලු පක්ෂවල සියලු മന്ത്രിවරුන්ගේ අයිතීන් ආරක්ෂා කරන භූමිකාවට පණ පොවන්න ඕන. එසේ නැතු මේ පක්ෂග්‍රාහීව කටයුතු කරන එක දැවුවහම නතර කළ යුතුයි. You're watching the Life Traveller channel.